භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ධර්ම දානමය මහා පින්කමක් සිදු කරමින් ඔබේ ජීවිතයට අග්‍ර පිනක් රැස් කරගන්නයි සූදානම් වෙන්නේ. සබ්බදානං ධම්මදානං ජිනාති. දානයන් අතර අග්‍රම දානය ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි, අද මේ ධර්මානු ශාසනාවෙන් අපි ඔබට ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ කියන ඒ උතුම් බුදුගුණේ තියෙන කාරණා අපට සද්ධාව ඇති කරගන්න උපකාර වෙන බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුදුගුණේ ගැන අද මේ ධර්මානු ශාසනාවෙන් අපි අපේ නුවනට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයට අපි විස්තර කරගන්න උත්සාහගමු. ඒකට හේතුව ලෝක විෂය අචින්තයයි. බුද්ධ විෂයත් අචින්තයයි. එහෙම නංගේ අචින්තය කාරණා අපි අපේ නුවනින් තේරුම් ගන්න උත්සාහ ගන්නවා කියලා කියන්නේ එක ලේසි දෙයක් නෙමේ. කරන්න පුළුවන් දෙයකුත් නෙමේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට සද්ධාව ඇති කර ගැනීම පිණිස අනේ මම සරණගිය බුදුරජාණන් වහන්සේ මේ විදිහ අවබෝධයක් ඇති කෙනෙක්. උන්වහන්සේ මේ ලෝකයේ ගැන විශ්වය ගැන මෙවැනි අවබෝධයකින් වැඩ සිටිය කෙනෙක් කියලා යම් ප්‍රමාණයකට හරි අපිට සද්ධාව ඇති කරගන්න පුළුවන්නම් ඒ සද්ධාව අපට බොහෝ කාලයක් යහපත පිණිස උපකාර වෙනවා. පිංහතුනි, ලෝක විදූ බුදුරජාණන් වහන්සේට අපි ලෝක විදූ කියලා කියන්න මේ විශ්වය ගැන ලෝකයේ ගැන අතැඹුලක්සේ පරිපූර්ණ අවබෝධයකින් වැඩ සිටියා කියන අදහස. මේ මනුස්සලෝක මිනිස්සු ගැන විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දිව්‍යලෝක ගැන ඒ දිව්‍යලෝකවල උපදින්න හේතුවෙන කර්මයන්, ඒ දෙවියන්ගේ සැපදුක් විපාක කර්මයන්ගේ ස්වභාවය, ඒ දිවිය සැප සම්පත්, ඒ ලෝකයන්ගෙන් ඒ සත්වයන් චුත වෙලා උපදින ආකාර, ඒ වගේම රූපී අරූපී බ්‍රහ්ම තල ගැන, රූපාවචර බ්‍රහ්මලෝක, ඒවැ උපදින්න මොන විදිහ කර්මයන් රැස් කරලද, මොන වගේ කර්ම විපාක තුළද, ඒ වගේ ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින්චඥායතන නීව සංඥා නා සංඥායතන කෙන මේ අරූපී බ්‍රහ්මලෝක, ඒවැ සත්වයන් උපදින්නේ මොනවගේ කර්මයන් තුළද. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සතරාපායගත දුක්විඳින සත්වයන් ගැන අපි කීයටවත් අපිට හිතාගන්නවත් බැරි, අපේ පියවි ඇසින් නොපෙනෙන අපට ගෝචර නැති නිරේ නිරි සත්වයන් ගැන, ඒ නිරේවල්වල නිරි සත්වයන් විඳින දුක්, ඔවුන් ඒ ලෝකවලිය ඉපදිලා ඒ අපා දුක් විඳින ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකල අපට දේශනා කරනවා. ප්‍රේත අපායවල් ප්‍රේත කොටස් ගණනාවක් ධර්මය විස්තර කරනවා. තිරිසං අපායකිල් අපි ඇහෙන් දකින්නේ සත්තු ටිකක් විතරයි. හැබැයි අපේ ඇසට පෙනෙන නොපෙනෙන හීන ප්‍රනීත දුර ළඟ ගොරෝසු සියුම් මේ සත්ව වර්ග බුදුරජාණන් වහන්සේ විස්තර කර කර මේ සත්ව ලෝකයන් වල සත්වයන් උපදින ආකාරය, ඔවුන් කර්මය දායාද කරගෙන සතරාපාය මහගෙදර කරගෙන යන ආකාර, ඒ වගේ අපි නාග ලෝක ගැන, මහා සාගරයේ අපේ පියවි ඇසින් මහා සාගරය තුළ අපි දකින්න ඔය පීනගෙන යන මාලු,
යම් යම් සත්තු ටිකක් විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකිනවා අමනුස්්‍යයෝ මුහුදේ ඉන්නවා. මහ විශාල යුදුන් 100 ගණන් විශාල ශරීර ඇති අමනුස්ස වර්ග. තිමි, තිමංගල, තිමිරපින්ඩල, නාග, අසුර, ගහන්දරු. මේ අමනුස්්‍යයන්ගේ ශරීර සමහර අමනුස්්‍යය යොදුන් 100ක් තරම් විශාලයකින්. ඔබ නිකමට හිතන්න යොදුනක් කියන්නේ සැතපුම් 16ක් කියන. යොදුම් 100ක් තරම් විශාල අමනුස්්‍යය සමහර දූපත් තරම් විශාල අමනුස්්‍යයෝ මහ මුහුද එහා මෙහා යනව බුදුවැසින් බුදුරජාණන් වහන්සේ ඔවුන් ගැන දකිනවා. මොන වගේ කර්ම විපාක තුළද මේ සත්වයන් උපදින්නේ. සමහර අමනුස්්‍යය යොදුන් 200-300 තරම් විශාලයිකි ඔවුන්ගේ ශරීරවල ස්වභාවය. මේ අපේ ඇහැට පෙනෙන පියවිය හැට දකින්න පුළුවන් ගුරෝසු ශරීර ඇති සත්වයන් නෙමේ අමනුස්ස වර්ග. එතකොට මේ ලෝකයේ ඒ සත්වයන් උපදින සත්ව තල සත්වයන්ගේ සත්ව ලෝක කර්මානුරූපීව ඒ සත්වයන් ඒ ලෝකවල උපදින ආකාරය මේ සියලු ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයකින් ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. පිංහතුනි අපිට හිතාගන්නවත් බෑ. මේ විශ්වය ගැන මේ ලෝක දහතු ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන කාරණ. එනිසා බොහෝ වෙලාවට වර්තමානයේ ධර්මය ගැන සද්ධාවක් නැති ඇස් දෙකට දකින දේ පමණක් පිළිගන්නවා කියන දෘෂ්ටියෙන් ජීවත්වෙන සමහරය. ඒ අයට මේ කාරණා ජීවිතයේ හිතාගන්නවත් බැරි දේවල් බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැකලා අපට පෙන්නනවා. මේ ලෝක දහතුවක් හටගන්න ආකාරය අග්ගඥ කියලා දීඝනිකායේ බොහෝම ලස්සන දේශනාවක ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ විස්තර කර. මේ ලෝක දහතුවම කාලයකද ගිනිගෙන විනාස වෙලා අකනිටා බඹලොව දක්වාම අලු දූවිලි බවට පත්වෙලා යන මේ ලෝක දහතු විනාසයක් ගැන සත්ත සුරියොද්ගමන කියන සූට දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට විස්තර කරලා පෙන්නනවා. මේ සත්වයන් ආබස්සර නමින් අහසි පාවිපාවින්න සත්ත කොටසක් බවට පත්වෙන ආකාරය. බොහෝ කල්ප ගණනාවකට පස්සේ ආයම සත්වයන් මේ පෘථුවී ඇතුළ මේ අනෙක් සත්වයන් උපදින තල නිර්මාණය වෙලා ඒ ලෝකවලට සත්වයන් ආපහෝ සැකසිලා යන ආකාරය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දෙනවා. ඒ බුද්ධ දේශනා තුළින් අපි මේවා දැනගන්නතෙක් මේ ලෝකෙ අපි කවුරුවත් ඒ කිසි දෙයක් අපට කවදාවත් දැනගන්න ලැබෙන්නේ. පිංහතුනී දවසක් ආනන්ද හාමුදුරුවෝ මේක තියෙන ලෝක ධාතු විඤ්ඥාපන කියලා අංගුත්තර නිකාය දේශනාවක. දවසක් ආනන්ද හාමුදුරුවන්ට සිතුවිල්ලක් ඇති වුණත් උන්වහන්සේට මතක් වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය සිකී කියල පෙර වැඩහිටිය මීට කල්ප 30කට පෙර සිකී වෙස්ස බූ කියල බුදුරජාණන් වහන්සේලා දෙනම මේ ලෝකෙ පහළ වෙලා වැඩ ඉඳලා තියෙන. ඒ සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් හිටිය අභිභූ කියලා. ඒ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේ දසදහසක් ලෝක දහතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදියෙන් කතා කරලා මේ විශ්වය තුළ ඒ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන්ගේ හඬ දස දහසක් ලෝක දහතුවට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියන. මේක දවසක් බුදුරජාණන් වහන්සේ සංඝයාට දේශනා කරද්දි ආනන්ද හාමුදුරුව මේ කාරණය මතකතියාගෙන ඉදලා තියෙනවා. ති ආනන්ද හාමුදුරුවන්ට දවසක් විතරකයක් ඇති වුණා. විතරකයක් කියන සිතුවිල්ලක්. අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකට එවැනි හැකියාවක් එදා තිබුණා නම් බුදුරජාණන් වහන්සේලා සියලු බුදුවරු සමාන. ඒ නිසා අපි කියනවා අසම සමෝ කියලා. අවබෝධයෙන් ප්‍රඥාවෙන් විශ්වය ගැන ලෝකයේ ගැන තියෙන අවබෝධඥානින්
සම්බුද්ධ ඥානයන්ගෙන් සමානයි බුදුරජාණන් වහන්සේලා. හැබැයි මේ ලෝකෙ වෙන කාටවත් බුදු කෙනෙක් සම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක් සමවෙන්නේ තවත් බුදු කෙනෙක් සමග පමණයි. එනිසයි අපි කියන්නේ අසම සමෝ කියලා. ති ආනන්ද හාමුදුරන්ට මතක් වුණා බුදුරජාණන් වහන්සේලාට අගසව් කෙනෙකුට අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකට එදා එවැනි හැකියාවක් තිබුණා නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට මේ විශ්වය තුළ අනෙක් ලෝක දහතුළ ඉන්න සත්වයන්ට ඇහෙන්න කතා කරන්න කොයි තරම් හැකියාවක් ඇද්ද. බුදුරජාණන් වහන්සේගෙන්ම මේ කහල දැනගන්නවා කියලා ති ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල වන්දනා කළ එකත් පසකින් වාඩි වුණ. බොහොම ගෞරවෙන් අහනෝ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මට මතකයි දවසක් තථාගතයන් වහන්සේ දේශනා කරා සිකී කියන බුදුරජාණන් වහන්සේට හිටපු අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේට දස දහසක් ලෝක දහතුළ ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්න පුළුවන් හැකියාවක් තිබ්බ කියලා. ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මන් දැනගන්න කැමති ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට මොන තරම් හැකියාවක් පිහිටලා තියෙනවද මේ විශ්වය අනෙක් ලෝක දහතුළ ඉන්න සත්වයන්ට ඇහෙන්න කතා කරන්න. අනේ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ ගැන මට කියල දෙන්න විස්තර කරලා දෙන්න කියලා ඔන්න ආනන්ද හාමුදුරු බුදු හාමුදුරන්ගෙන් අහනවා. පිංහතුනි මේ දේශනාව තුළින් අපිට ගොඩාක් කාරණා තේරුම් ගන්න පුළුවන්. එකක් බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණේ ගැන අපිට ඇඟ කිලිපොලා යන හිතාගන්නවත් බැරි මහා පුදුම විවරණයක් මේ විශ්වය ගැන ලෝක දහතු ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනාවදි සිදු කරනවා. ඒක එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේලා පිළිතුරු දෙන ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදය අපිට ඉතාම වැදගත්. මොකද අපි කවුරු සාමාන්‍ය මේ කෙලෙස් සහිත ලෝකයා තමන් ගැන හොයනවට වඩා බාහිර ලෝකෙ ගැන හොයන්න හරි ආසයි කැමති. දැන් බලන්න මේ ලෝකෙ විද්‍යාඥයෝ තාරකා ගවේශකයෝ තාරකා විද්‍යාඥයෝ ඊළඟට විශ්ව ගවේශකයන් ඒ අයි බොහෝ වෙලාවට මේ තමන් ගැන තමන්ගේ ජීවිතය ගැන ගවේශණය කරන්න කැමති නෑ. ඒකට උනන්දුවක් උත්සාහයක් නෑ. හැබැයි ලෝකෙ ගැන තාරකා ගැන අනෙක් ග්‍රහලෝක ගැන විශ්වය ගැන ඒවා ගැන හොයනවා අධ්‍යයනය කරනවා ජීවිත කාලෙම සමහරු මොන තරම් දුක් විඳගෙන මොන තරම් කැපවීමක් කරනවා දේවැනි දේවල් ඉගෙන ගන්න ආසයි මිනිස්සු. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කැමති වුණේ මේ විශ්වය ගැන ලෝකේ ගැන ලෝක දහතු ගැන උන්වහන්සේගේ අවබෝධය තුළ මිනිස්සුන්ට ඒවා දේශනා කර බණ කියන්න නෙමේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ලෝකයේ දකින්න මේ බඹයක් පමණ වූ ඇස කන නාසය දිව ශරීරයේ මනස මේ ආයතන හය තුළින් ලෝකයේම දකින්න එතකොට සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙලා යනවා. මේ ලෝකෙ ගැන වෙන ග්‍රහලෝක ගැන විශ්වය ගැන තරු ගැන චක්‍රාවාට ගැන මේවා ගැන හොය හොය හිටිය කියලා කවදාවත් ලෝකෙන් මිදිලා යන්න බෑ. හැබැයි යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළින් මේ ආයතන හය තුළින් ලෝකය අවබෝධ කරගත්තොත් අන්‍යයා සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ යම් කිසි කෙනෙක් ධර්ම ගැටලුවක් ඇහුවත් ප්‍රශ්නයක් ඇහුවත් බුදුරජාණන් වහන්සේලා ඒවට පිළිතුරු දෙන ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ ටික මුලින් මතක තියාගන්න. ඒකාංශ ව්‍යාකරණයේ පඤ්ඤා කියන බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ධර්මාවබෝධයට අදාළ ප්‍රශ්නයක් අහනකොට එක එල්ලේම බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරු සපයනවා. එතකොට කෙනෙක් බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නය කෙලින්ම ධර්මාවබෝධයට උපකාර වෙන දෙයක්. තමන්ගේ ජීවිතය අවබෝධ කරලා සසරෙන් මිදෙන්න නම් ඒ ප්‍රශ්නය උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේ එක එල්ලේම ඒ කියන්නේ ඒ සැනින් ඒ අහපු ප්‍රශ්නෙට පිළිතුර ලබලා දෙනවා ඒ පුද්ගලයාට. ඊළඟට විභජ්‍ය ව්‍යාකරණයේ පඤ්ඤා. සමහර අය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි ඔහු ඇහුවට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා
ඒ ප්‍රශ්නය වෙන වෙනම කොටස් වසයෙන් අරගෙන විස්තර කර කර ඔහුට දහම් දෙසුවොත් ඔහුට පැහැදිලි කරලා දුන්නොත් අන්න ඒ කෙනාට අවබෝධයට එක හේතුවක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහද්දී ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ කොටසෙන් කොටස විස්තර කර කර බෙද බෙදා විස්තරාත්මකව ඒකට පිළිතුරු සපයනවා. ඒකට කෙනාව විභජ්‍ය ව්‍යාකරණය පඤ්ඤා. එකත් නිවන් අවබෝධයට අදාළ ධර්මාවබෝධයට වැදගත් ප්‍රශ්නයක් නම් විස්තර කර කර පිළිතුරු දෙනවා. විභජ්‍ය කොටසෙන් කොටස බෙද බෙදා විස්තර කරනවා. ඊළඟට සමහර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට බුදුහාමුදුරුවෝ ඒ කෙනාට අවබෝධය ලැබෙන්නේ කොයි විදිහටද එයා තුළින්ම ඒකට උත්තරෙත් තියෙනවා. අහන කෙනා තුළ උත්තරෙත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙරලා එයාගෙන් ප්‍රශ්න අහනවා. පටිපුච්ච ව්‍යාකරණය පඤ්ඤා කියන. අහන කෙනාගෙන්ම බුදුහාමුදුරු ප්‍රශ්න අහනවා. දැන් ඔබ අහලා ඇති ඒ වගේ දේශනාවේ පහාරාද සූත්‍රය. පහාරාද කියලා අසුරේන්ද්‍රයෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ තරම් බුද්ධ ශාසනයට ආස කරන්නේ ඇයි? මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ එයාගෙන් ප්‍රශ්න ඇහුවා. පහාරාද ඉස්සල්ලා ඒකට උත්තර දෙන්න. ඔබ ඉස්සල්ලා කියන්නකො මේ අසුරයා මහා සාගරයට මෙච්චර ආස කරන්නේ ඇයි? මහා මුහුදට මෙච්චර ඇලුම් කරන්නේ ඇයි කියලා ඉස්සල්ලා ඔබ කියන්නකො. එතකොට පහාරාද මේ කාරණේ අසුරයෝ මහා සාගරයට ආස කරන කරුණු 8ක් විස්තර කරලා බුදුහාමුදුරන්ට කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ කරුණු 8 ඇසුරෙන්ම ඔහු දෙන පිළිතුර ඇසුරෙන්ම ධර්මයේ දේශනා කරනවා. බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ශාසනයකට පහදින්නේ ඔය වගේම කරුණු 8ක් නිසා කියලා ඒ කරුණු වලටම ගලපමින් දහම් දෙසනවා. ඒ බුදුරජාණන් වහන්සේ බණ කියන තව ක්‍රමවේදයක් පිළිතුරු දෙන. ප්‍රශ්නයක් අහනකොට එයාගෙන් පෙරලා ප්‍රශ්න අහලා ඒ උත්තරේ එයා තුලින්ම මතු කරගෙන ඒකට දහම් දෙසනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් යම්කිසි කෙනෙක් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නය එක එල්ලේම ධර්මාවබෝධයට උපකාර වෙන්නේ නැති දෙයක්. එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී ඉන්නවා. දෙවනි වතාවෙත් අහනවා. පිළිතුරු නොදී ඉන්නවා. තුන්වෙනි වතාවෙත් විමසද්දී යම් කිසි කෙනෙකුට අඩු ගානේ සද්ධා මාත්‍රයක් හරි ඇති කරගන්න මේ පිළිතුර උපකාර වෙනවා නම් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ ඒකට පිළිතුරු දෙනවා. විස්තර කරමින් පිළිතුරු දෙනවා. තව සමහර අවස්ථා තියෙනවා බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීම හිටපු ප්‍රශ්න ඒවට කියනවා ඨපනීය පඤ්ඤා කියලා. බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න ඇහුවට උන්වහන්සේ උත්තර දෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න 10ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. අව්‍යක්ෘත ප්‍රශ්න එහෙම නැත්නම් ඨපනීය පඤ්ඤා කියලා හඳුන්වනවා. ඒ කියන්නේ උත්තර නැහැ. ඒ උත්තරේ බුදුරජාණන් වහන්සේකට පිළිතුරු නොදෙන්න හේතුව තමයි ඔහුට වැඩකුත් නෑ අනිත් අයට වැඩකුත් නෑ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එවැනි ප්‍රශ්න වලට පිළිතුරු නොදෙන්නේ? න නිබ්බිදාය අවබෝධයෙන් කලකිරෙන්න හේතු වෙන්නෙත් නෑ. න උපසමාය කෙලෙස් සංසිඳවන්නේ ඒක හේතු වෙන්නෙත් නෑ. න සම්බෝධාය ඒක විශේෂ අවබෝධයට උපකාර වෙන්නෙත් නෑ. න නිබ්බානාය සංවත්තති නිවනට උපකාර වෙන්නෙත් නෑ. තමන්ටත් නෑ අනුන්ටත් නෑ ධර්මාවබෝධයට වැඩකුත් නෑ. ඒ වගේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ නැහැ කියලා. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ යමකට පිළිතුරක් දෙන්නේ බුදු කෙනෙක් ඒක කෙනෙකුට තමන්ට ප්‍රයෝජනවත් එක්ක අනුන්ට ප්‍රයෝජනවත් ජීවිත අවබෝධයට ධර්ම අවබෝධයට සසර දුකින් මිදෙන්න ප්‍රයෝජනවත් නම් අන්න බුදුරජාණන් වහන්සේලා මහා කරුණාවෙන් ඒවට පිළිතුරු දෙනවා. දැන් ඔබට මතක් වෙන්න ඕනේ අර ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අහපු කාරණේ. ඒ තමයි ස්වාමීනි සිකී කියන බුදුරජාණන් වහන්සේට හිටියා අභිභූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නම. උන්වහන්සේට මේ විශ්වයේ දසදහසක් ලෝක ධාතු වලට ඇහෙන්න කතා කරන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදු කෙනෙකුට කොච්චර හැකියාවක් තියෙනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවේ මේකට පිළිතුරු දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වදාලා ආනන්ද
තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි කියලා එපමණකින් නිහඬ වුණා. දෙවනි වතාවෙත් ආනන්ද හාමුදුරුවෝ අහනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අහලා තියෙනවා සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන එදා වැඩ හිටි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුවට මැහෙන්න ඉර්දියෙන් කතා කරන්න පුළුවන් කියලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට බුදුවරුන්ට කොච්චර හැකියාවක් තියෙනවද කියලා දෙවනි පාරත් ඇහුවා. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් පිළිතුරු දුන්න ආනන්දයේ තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි. එපමණකින් දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. ආනන්ද හාමුදුරුවෝ දන්නවා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ අහනකොට පිළිතුරු දෙනවා. තුන්වෙනි වතාවෙත් ආනන්ද හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ ඒ විදිහටම ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද ඔබ නැවත නැවතත් පුන පුනා තථාගතයන් වහන්සේ වෙහෙසවනවා. එහෙමනම් ආනන්ද මතක තියාගන්න ධාරණය කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ විශ්වය ගැන ලෝක ධාතු ගැන දේශනාව කරනවා කියලා ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රයේ සඳහන් කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේක මහා පුදුම දේශනාවක්. මේ දේශනාව මේ විශ්වය ගැන කරපු මහා පුදුම විග්‍රහයක්. ඔන්න ඔබ මේ විදිහට ඔබේ නුවණින් තේරුම් ගන්න පුළුවන් ටික හරි තේරුම් ගන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන සීමාව තුළ සත්වයන් උපදින සත්ව තල 31ක් තියෙනවා කියෝ. සූර්යාගේ ආලෝකයේ යම්තාක් මේ විශ්වයේ විහිදිලා යනවද. චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් දුරට විහිදෙනවද. ඒ පරාසය තුළ සත්වයන් උපදින සත්ව තල 31ක් පිහිටලා තියෙන. එහෙමනම් අපිට පේනවා දැන් සූර්යාගේ ආලෝකේ ගොඩාක් ඈතට විහිදෙනවා. තව ග්‍රහලෝක ගොඩාකට ඈතට යන්තම් හරි ආලෝකෙ විහිදෙනවා. හැබැයි චන්ද්‍රයාගේ ආලෝකේ එච්චර දුරට විහිදෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපිට පේනවා මේ විශ්වයේ තුල සූර්යාගේ ආලෝකයක් විහිදිලා තියෙන චන්ද්‍රයාගේ ආලෝක පරාවර්තනය වෙලා මේ චන්ද්‍රයා දකින සීමාවත් මේ පරාසය තුළ සත්වයන් උපදින තල 31ක් තියෙනවා. තල 31ක් සත්ව ලෝක 31ක්. මේ 31 ඉස්සෙල්ලා මතක තියාගන්න. මනුස්ස ලෝක එකයි තියෙන්නේ. සතර අපායක් තියෙනවා. අකුසල් කරලා උපදින සත්වයන් උපදින සතර අපායක්. නිරය, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, අසුර අපාය. එතකොට එතන හතරයි. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. කාමාවචර දිව්‍ය ලෝක 6ක්. චාතුම් මහරජිකේ, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන රති, පරනිම්මිත වස්වාර්ථි දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඊළඟට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන වඩලා උපදින රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම ඔය විදිහට ඉහළට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් ධර්මයේ විස්තර වෙනවා. අරූප ධ්‍යාන වඩලා උපදින අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නීව සංඥා, නා සංඥායතන කියලා අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. එතකොට ඔන්න දැන් ඔබ ඔය කාරණා ටික තේරුම් ගන්න. දැන් නිකන් ගණනය කරගන්නකො. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපී බ්‍රහ්මතල 4යි, එතන 20යි. දිව්‍ය ලෝක 6යි, 26යි, සතර අපායයි 30යි, මනුස්ස ලෝක 1යි, එතකොට 31යි. එතකොට මේ ඔක්කොම තල 31ක් තියෙනවා. මේ තල 31ම තියෙන්නේ සත්වයන් උපදින මේ ලෝක 31 පිහිටලා තියෙන්නේ සූර්යාගේ ආලෝකයේ යම්තාක් දුරට විශ්වයේ විහිදිලා යනවද, චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් දුරට විහිදෙනවද, ඒ පරාසය තුළ සත්ව ලෝක 31ක් ගැන පෙන්වනවා. දැන් ඔන්න විග්‍රහය. මේ වගේම 1000ක් මතක තියාගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔය වගේ 1000ක්, ඒ කියන්නේ අර සූර්යාගේ ආලෝකේ, චන්ද්‍රයාගේ ආලෝකේ විහිදෙන මේ තල 31 වගේම 1000ක්. ඒ 1000 තුල මේ වගේම මනුස්ස ලෝක 1000ක්, දිව්‍ය ලෝක 6 ඒවා
1000. අර තල 31 1000. සූරිය චන්ද්‍රයෝ 1000. මේ වගේම මතක තියාගන්න විශ්වය තුල. ඒකට කියනවා සහස්‍රී ලෝක ධාතුව කියලා කියනවා 1000. ආනන්ද ඔය දසදහස ඒ දසදහස ගුණ කරන්න තවත් දසදහසකින් ගුණ කරන්න කියන. ගුණ කරන්න ගැන එකතු කරන්න නේ වැඩි කරන්න කියනවා. එතකොට 10.6 බලයක් කෙනවා. ඒකට කියනවා දිවි සහස්‍රී ලෝක ධාතුව කියලා කියනවා. ඒ 10.6 බලයක ඒ ප්‍රමාණය ආයමත් ගුණ කරන්න කියනවා දසදහසින් ගුණ කරන්න 10.11 බලයක් කෙනවා. එතකොට ඒකට කියනවා ත්‍රහි සහස්සී ලෝක ධාතුව කියලා කියනවා. ඔන්න ඔය ත්‍රහි සහස්සී ලෝක ධාතුවට තමයි ධර්මය කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල. බුදු කෙනෙක්ගේ ආඥා ශේෂ්ත්‍රයේ බවට පත්වෙන්නේ ආනන්දය ඔය කෝටි ලක්ෂයක් සක්වල ත්‍රහි සහස්සී ලෝක ධාතුවම බුදු කෙනෙක්ගේ ආඥා ශේෂ්ත්‍රයේ බවට පත්වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ කැමතිනම් දසදහසක් ලෝක ධාතුවට මැහෙන්න ඉරදියෙන් හඬ පතුරෝල කතා කරන්න පුළුවන් කිය. ඒ අනික් ලෝක ධාතුවල ඉන්න සත්වයන් දසදහසක් ලෝක ධාතුවට මැහෙන්න බුදු කෙනෙකුට කතා කරන්නත් පුළුවන්. කැමතිනම් දිවි සහස්්‍රී ලෝක ධාතුවට මැහෙන්න කතා කරන්නත් පුළුවන් කිය. බුදුරජාණන් වහන්සේ කැමතිනම් අධිෂ්ඨානයෙන් කෝටි ලක්ෂයක් සක්වල එහෙම නැත්නම් අර ත්‍රහි සහස්සී ලෝක ධාතුවට මැහෙන්න කතා කරන්නත් පුළුවන් කියනවා. දැන් බලන්න නිකන් ඔළුවත් අවුල් වෙලා යන්න පුළුවන් ඔබට මේක හිතනකොට. දුවම්මේ මෙහෙම විශ්වයක් කොහොමද මේක තේරුම් ගන්න කියලා. සාමාන්‍යයෙන් ඔබට මේ තුල දැනෙන්නේ ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණය උන්වහන්සේට විශ්වය ගැන තිබ අවබෝධය. බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයයි මේ විස්තර කරන්නේ අවබෝධය නෙමෙයි. බුදුහාඳුරු දේශනා කරන ආනන්දේ තථාගතයන් වහන්සේගේ අවබෝධය අනන්ත සක්වලට එතනිනුත් එහා චතුසහස්සී පංචසහස්සී ඔය විදිහට තව තව විස්තර වෙන තැන් තියෙනවා. එතනින් එහා අනන්ත විශ්වය අනන්ත සක්වලට අවබෝධය පැතිරිලා යනවා. බුද්ධ විශ්වය අචින්තයයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයේ බවට පත්වෙන්නේ කෝටි ලක්ෂයක් සක්වල ත්‍රහි සහස්සී ලෝක ධාතුව. ඔබ අහලා ඇති රතන සූත්‍ර දේශනාව කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටපු දේශනාවක් කියලා අපි අහලා තියෙනවා. අන්න එතකොට ඔය කියපු ත්‍රහි සහස්සී ලෝක ධාතුවේම ආඥාව පිහිටෙව්වා කියන. ඒ හඬේ ත්‍රහි සහස්සී ලෝක ධාතුවටම ආඥා පිහිටවපු දේශනයක්. පිංගතුනි දේශනාවේ සඳහන් වෙනවා මේ ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රයේ. බුදුහාඳුරු දේශනා කරන ආනන්ද කොහොමද තථාගතයන් වහන්සේ ඒ සත්ව ලෝකවල ඉන්න සත්වයන්ට ඇහෙන්න 이르දියෙන් කතා කරන්නේ. ආනන්දේ තථාගතයන් වහන්සේ අධිෂ්ඨානෙන් 이르දියෙන් ආලෝක ධාරාවක් ඒ ලෝක ධාතුවලට ආලෝක ධාරා බුද්ධ අධිෂ්ඨානෙන් ඒ සත්‍යයන්ට හඳුනගන්න ආලෝක ධාරා පිට කරනවා. ඒ ආලෝකයත් එක්කම ඔවුන්ට හඬ ඇහෙන විදිහට බුද්ධ අධිෂ්ඨානෙන් බුදුරජාණන් වහන්සේට ඔවුන්ට කතා කරන්න පුළුවන් කියන. දැන් අපි මේ කතා කරන ආලෝකයේ වේගය ශබ්දයේ වේගය මේ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. 이르දි විශ්ය අචින්ත්‍යයි. එකම මොහොතකින් ආලෝකයේ වේගය ගත්තා ශබ්දයේ වේගය ගත්තා මේවා වෙනස්කම් තියෙනවනේ. ඒකනේ අපිට දැන් අකුණක් කියලා හිතන්න. ඉස්සරලා එළිය වැටෙනවා. ටික වෙලාවකින් අපිට හඬ ඇහෙනවා. ආලෝකයේ වේගයට වඩා ශබ්දයේ වේගය අඩුයි. එතකොට හැබැයි බුදුරජාණන් වහන්සේ මේ 이르දි විශ්ය අචින්ත්‍යයි කියන 이르දි මේ හැකියාව අපිට හිතා ගන්න බෑ. කැමතිනම් දසදහසක් ලෝක ධාතුවට කැමතිනම් ද්විසහස්‍රී ලෝක ධාතුවට කැමතිනම් එතනිනුත් එහා කෝටි ලක්ෂයක් සක්වලට එකම මොහොත කාලෝකය විහිදිලා යනවා වගේම බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරදී හඬ ඒ හැම ලෝකයකම ඉන්න සත්වයන්ට එක හා සමාන ප්‍රමාණය ඒ හඬ පැතිරිලා යනවා. අපට හිතාගන්නවත් බෑ.
මේ දේශනාව කරද්දී සද්ධාවක් තියෙන කෙනෙකුට දැන් ඔබ ඇත්තටම තුනුරුවන් ගැන සද්ධාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට කොච්චර සතුටක් අනේ මම සරණගී බුදුරජාණන් වහන්සේ මොන තරං අවබෝධයක් ඇති විශ්වය ගැන ලෝකයේ ගැන අවබෝධයක් ඇති කෙනෙක්ද කියලා කොච්චර සතුටක් සද්ධාවක් ඇති වෙනවා. ආනන්ද හාමුදුරුවන්ට ඇගේ ලොමු ඩැහැගත්තා කියන. මුළු ඇඟම කිලි පොලාගේ අපි ගෙන ඇඟ හිරිවෙත්ලා යනවා කිය කිලි පොලාගෙන ගිය. ඇගේ රෝම උද්දමනය වුණා. ආනන්ද හාමුදුරු බුදු හාමුදුරන්ට කියන සාමීනී භාග්‍යතුන් වහන්ස හරිම ආශ්චර්යයි. හරීම අද්භූතයි. තථාගතයන් වහන්සේගේ මේ හැකියාව මේ විශ්වය ගැන ලෝකයේ ගැන ලෝක ධාතු ගැන බුදු කෙනෙකුට තියෙන හැකියාව අහගෙන ඉන්නද්දි මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ මේ ඇඟේ රෝම උද්දමනය වුණා. මගේ ඇඟ කිලි පොලාගෙන ගියා. ආනන්ද හාමුදුරුවෝ සතුටින් කියනකොට එතන ඉන්නවා උදායි කියලා නිකං කට හැකර සාමාන්‍යයෙන් කිසිම සද්ධාවක් නැති නිකං අපි නිකං යම කටකරිච්ච කතා කියන හාමුදුරුව කෙනෙක් හිටිය උදායි කියල. එතකොට මේ හාමුදුරුව ගත් කටටම කිව්වා ආනන්ද ඔයාට මොකද මේ ඒ හැකියාව තියෙන බුදු හාමුදුරන්ටන ඔයා මොකද මේ කියලා. අන්නේ වගේ පහත් වචනයක් අර උදායි කියන හාමුදුරුව ආනන්ද හාමුදුරන්ට එතනදි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ හාහා උදායි එහෙම කියන්න එපා කියව. ආනන්දගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන මේ මොහොතේ ඉපදිච්ච චිත්ත ප්‍රසාදයේ සද්ධාව බුදුගුණ අහලා හිතේ ඇතිවෙච්ච පැහැදීම ආනන්දට හත්වාරයක් මේ ලෝකෙම සක්විති රජකං කරන්න තරම් ඒ පින බලවත්. සක්‍ර දෙවියන් වෙලා දෙදෙව්ලෝට අධිපති සක්‍ර පදවිය ලබන් තරන් සසරේ මේ පිනම බලවත්. නමුත් ආනන්ද මේ ජීවිතය උතුම් මරහත්වයට පත් වෙලා ආනන්ද තවන්න බෝ කලකින්ම රහත් වෙලා පිරිනිවන් පානවා කියලා එදා බුදුරජාණන් වහන්සේ එතනදි දේශනා කර. එතකොට බලන්න ඒ වෙලාවේ බුදු හාමුදුරුවන්ගේ බුදුගුණයක් අහලා ආනන්ද හාමුදුරුවන්ගේ හිතේ ඇතිවෙත සද්ධාවේ විපාකයේ සසරේ තව ආනන්ද හාමුදුරුව ඒ ජීවිතය රහත්වෙන බව ඇත්ත. හැබැයි බුදු හාමුදුරුව දකිනවා අනාගත සසරේ විපාක දෙන්න හිටියොත්න් හත්වාරයක් සක්විති රජකං කරන්න දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා උපදින්න මහා රාජ්‍ය සම්පත් ලබන්න තරම් ඒ සද්ධාව පින ඒ තරම් බලවත්. නමුත් එච්චර සසරේ යන කෙනෙක්නෙම ආනන්ද හාමුදුරුවේ ජීවිතේම රහත් වෙලා පිරිනිවන් පානවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. එහෙම නම් පින්වතුනි අපිට පේනවා මේ බුදු ගුණයක් ගැන හිත පහදවා ගැනීම මොනතරම් ආශ්චර්යයක්ද. බුදු ගුණයක් ගැන හිත පහදිනවා කියන කොච්චර විශාල පිනක් අපිට උපදවගන්න පුළුවන්ද. මේ තමයි ඔබත් මමත් සරණගිය අපේ බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණේ. බුදුරජාණන් වහන්සේගේ දේශන අතර කීපයක් තියෙනවා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි දේශනා. රතන සූත්‍ර දේශනා දජග්ග පිරිත කන්ද පිරිත ආඨානාටී සූත්‍රය. එතකොට මේ වගේ දේශනා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටියා කියල සඳහන් වෙනවා. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණය දවසක් ආනන්ද හාමුදුරහනව ස්වාමීනී භාග්‍යතුන් වහන්ස දිවිය ලෝකෙට මනෝමේ ශරීරයෙන්ද වඩින්නේ. ආනන්දේ තථාගතයන් වහන්සේට මනෝමේ ශරීරයනුත් දෙව්ලෝට වඩින්න පුළුවන්. එහෙම වඩින අවස්ථාවක් තියෙනවා කියෙන්. එකැන මේ ශරීරය තුළ ධර්මය සඳහන් වෙනවා අපි මේ ඇස් දෙකෙන් දකින්නේ ඕලාරික මේ කබලින් කාර ආහාරයෙන් පෝෂණය වෙන ගොරෝසු කයක් අපිට තියෙනවා. මේ ශරීරයම ඇසුරු කරගෙන සංඥාමය කයයි මනෝමය ශරීර අපි ගැන මනෝම් කාය කිය මනෝමය ශරීරයකුත් තියෙනවා මේ කය ඇතුළේ. භාවනා කළ හිත වඩල දිහාන වඩල චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත කෙනෙකුට චිත්ත බලයෙන් මේ ඕලාරික ශරීරයෙන් මනෝකාය මනෝමය ශරීරයේ එලියට ඇවිල්ල ගමන් කරන්න පුළුවන්කි ඕලාරික කය එහෙම්ම තියෙනවා. මනෝමේ ශරීරයෙන් ගමන් කරන්න පුළුවන් කිය. තින් ආනන්ද හාමුදුරුවහන ස්වාමීනී භාග්‍යතුන් වහන්ස දෙව්ලොවට දිවිය ලෝකෙට වැඩම කරන්න මනෝමේ ශරීරයෙන්ද.
ආනන්ද තථාගතයන් වහන්සේ සමහර අවස්ථාවල මනෝමය ශරීරෙනුත් දිව්‍ය ලෝකෙට වැඩම කරන අවස්ථා තියෙනවා. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ඕලාරික ශරීරෙනුත් දිව්‍ය ලෝකෙට වඩිනවද? ආනන්ද තථාගතයන් වහන්සේ එහෙමත් ඕලාරික ශරීරෙනුත් 이르දි බලයෙන් මේ කයත් එක්කම අහසින් දිව්‍ය ලෝකෙට වැඩම කරපු අවස්ථා තියෙනවා කියනවා. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේට මේ ඕලාරික ශරීරයත් එක්ක 이르දියෙන් දිව්‍ය ලෝකෙට වඩින්නත් පුළුවන්. එහෙම නැත්නම් මනෝමය ශරීරයෙන් දිව්‍ය ලෝකෙට වඩින්නත් පුළුවන්. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය උන්වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නකොටත් දසදහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදෙනවා. මව් කුසින් බිහි වෙනකොට දසදහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා බිහි වෙනවා. ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනකොට දසදහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදෙනවා. ප්‍රථම ධර්ම දේශනා කරනකොට දසදහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදෙනවා. එතන දසදහසක් ලෝක ධාතුව කියන්නේ අර මේ මනුස්ස ලෝකෙ වගේම හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ තියෙනවා සත්ව ලෝක 31ක් මනුස්ස ලෝක එකයි. අන්නේ 31 වගේම දසදහසක ප්‍රමාණය. එතකොට ඒ හැම ලෝක ධාතුවකටම ආලෝක ධාරා විහිදිලා යනවා කියනවා බුදුරජාණන් වහන්සේ නමක් බුදු වෙනකොට ප්‍රථම ධර්ම දේශනා කරනකොට. ඔබ බලන්න ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ධම්මචක්ක දේශනාව පවත්වලා අවසන් වෙනකොට දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවාගේ ආලෝක ධාරා මේ විශ්වය තුල පැතිරිලා ගියා කියලා සඳහන් වෙනවා. අප්පමානෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතුරහෝසි. අප්‍රමාණ වූ ආලෝක ධාරාවන් ලෝකෙ පැතිරිලා යනවා. දෙවියන්ගේ දේවානුභාවය පවා ඉක්මවා යන ආලෝකයක් පැතිරෙනවා. ඒ ආලෝකෙ පැතිරෙනකොට මහා ඝන අන්ධකාරය විතරක් තියෙන අපායක් තියෙනවා. ඒකට කියන්නේ ලෝකාන්තරික නිරේ. අපි දන්නේ නැනේ කොහෙද තියෙන්නේ, කොහොමද අපි මොනවද දන්නේ. අපි ඒව දැනගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. ලෝකාන්තරික කියලා අපායක් ගැන ධර්මයේ සඳහන් වෙනවා නිරයක්. ඒ නිරේ තුල මහා ඝන අන්ධකාරය විතරයි තියෙන. පුංචි එළියක්වත් නැහැ. එතකොට ඔබ හිතන්න අපිට ඇස් තිබුණත් ආලෝකේ නැත්නම් රූප පේන්නේ නැහැ. ඒ වගේ නිරි සත්‍යෝ විශාල පිරිසක් එක පොදියට දුක් විඳිනවා, වේදනා විඳිනවා, කෑ ගහනවා, විලාප දෙනවා, තෙරපෙනවා. එක්කෙනාට එක්කෙනෙක් පේන්නේ නැහැ කියන හඬ ඇහෙනවා පේන්නේ නැහැ. හැබැයි අර බෝසතාණන් වහන්සේ නමක් මව්කුස පිළිසිඳ ගන්න වෙලාවේ, උපදින වෙලාවේ, බුදු වෙනකොට ප්‍රථම ධර්ම දේශනාවක මෙවැනි විශේෂ අවස්ථාවලදී මේ ආලෝක ධාරා පැතිරිලා යනකොට අර මහා ඝන අන්ධකාරයේ පවතින ලෝකාන්තරික නිරේවල් පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා යනවා කියලා. අන්න එතකොට නිරි සත්වය දැක ගන්නවා අනේ අපි වගේම මේ වගේම දුක් විඳින තව බොහෝ පිරිසක් මේ අපි අතර ඉන්නවනේ කියලා. අන්න එතකොට තමයි කෙනෝන් එකිනෙකා අනිත් අයව දකින්නේ, ආලෝකයක් වැටෙන්නේ. එතකොට අපිට පේනවා ඔබ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ පහළ වෙච්ච මොනතරම් පින්වන්ත, මොනතරම් හැකියාවක් ඇති, මොනතරම් මේ විශ්වයේ ලෝකයේ ගැන පරිපූර්ණ අවබෝධයක් ඇති ලෝතර බුදුරජාණන් වහන්සේ නමක්වද අපට සරණ යන වාසනාව ලැබුණේ. අන්නේ නිසා පින්වතුනි නිතර බුදු ගුණ සිහි කරන්න. මේ එක බුදු ගුණයක් හරි අපි සිහි කරද්දී අප්‍රමාණ සද්ධාාවක් අපේ ජීවිතය තුළ රැස් වෙනවා. බුදු ගුණ අචින්ත්‍යයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදු ගුණ ගැන හිත පැහැදුනොත් අපි තුළ රැස් වෙන විපාකයක් අචින්තියයි. ඒ නිසා ඒ අචින්තිය බුදුගුණ ගැන හිත පහදවා ගන්න ඒ අල්ප මාත්‍ර ප්‍රමාණයෙන් හරි බුදුහාඳුරු දේශනා කරා මේ ආකාරවතී සද්ධාව ගැන නෙමෙයි මේ කියන්නේ. මාර්ගඵල ලබන කෙනෙකුට, සෝවාන් වෙන කෙනෙකුට ඇති වෙනවා සද්ධාාවක්. තුනුරුවන් ගැන කාටවත්ම වෙනස් කරන්න බැරි අවබෝධයෙන් යුක්ත සද්ධාාවක්. ඒකට කියනවා ආකාරවතී සද්ධාව. එතනින් මෙහා පෘථග්ජන කෙනෙකුට ධර්ම කරුණු විමසලා ඇති වෙන සද්ධාව තමයි. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්.
බොහෝ දෙනෙක් තුළ තියෙන අමෝලිකා සද්ධාව. ඒ සද්ධාවෙන් පවා පින් රැස් වෙනවා. එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පින් රැස් වෙනවා. ඒ සද්ධාව වෙනස් නොවී පවතින්න නම් නිතර බුදු ගුණ හිතල ධර්මය ගුණ හිතල ධර්ම කාරණා එක්ක හිත රැකගෙන අවබෝධය ඇතිකරගන්න මහන්සි ගන්න ඕන. තින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙන යමේ මයි සද්ධහා මත්තං ප්‍රේම මත්තම් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් හිතේ ඇතිකරගෙන තුනුරුවන් ගුණ බුදුගුණ සිහි කරලා සද්ධහා මාත්‍රයක් හරි ඇතිකරගත්තු. සබ්බේතේ සග්ග පරායනයේ සියලු දෙනා සුගති පරායන වෙනවා කියල පෙන්වා. එහෙම නං අපට අපේ ජීවිතය තුළ අපිට අකුසල් යටපත් කරලා කුසල් වඩන්න නං ඇතිකරගන්න තියෙන ප්‍රබලම ගුණේ තමයි සද්ධාව. සද්ධහා ලාබේ මේක ධනයක් සද්ධහා දනන් සප්තාරය ධනය අතර පලවෙනි එක සද්ධහා දනම්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් තුළ ඇතිකරගත යුතු බලධර්ම සේක බලධර්ම අතර පලවෙනි එක සද්ධහා බලන්. ඉන්ද්‍රිය ධර්මයක් සද්ධාව ඉන්ද්‍රියක් සද්ධාව බලයක් සේක බලයක් මේ සද්ධාව තමන් තුළ ඇතිකරගන්න නිතර තුනුරුවන් ගුණ හිතන්න බුදුගුණ හිතන්න ධර්මී ගුණ හිතන්න සඟ ගුණ හිතන්න. තින් ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ නිතර තුනුරුවන් ගුණ සිහි කරලා අප්‍රමාණ වසයෙන් පින් දහම් රැස් කරගෙන පින් කුසල් වර්ධනය කරගෙන මේ බුද්ධ ශාසනය තුළම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජන අරගෙන සසර දුකින් මිදෙන් ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා. ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව සද්ධාවම ඇතිවෙන ධර්මානු ශාසනාව බවට පත්වේවා. බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණේම සිහි කරලා ඒ ඇතිකර ගන්න සද්ධාවම ඔබට ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුනේ අද මේ ධර්මානු ශාසනාවෙන් ඔබ රැස් කරගස් සියලූම පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානු ශාසනාව පින් බලදායක අති දරන්නට යෙදුනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ඔසඳ බුද්ධික රණවීර මහතා සහ කුමාරී රණවීර මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ පිංගතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි ඔසඳ බුද්ධික රණවීර මහතාගේ ජන්මදිනය වෙනුවෙන් එතුමන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුළුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේ මේ මහතාගේ ආදරණීය භාර්යාව ඇතුළු දරුවන් ඇතුළු ඒ සියලු දෙනාටම කුමාර රණවීර මහත්මිය ඒ වගේම දරුවන් ඇතුළු ඒ සියලූම දෙනාට ඥාති හිතමිත්‍රාති සුජීවත්ව ඉන්න පවුල්වල හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා ඒ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්මදානමය පින ආශිර්වාදයක් වේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒ වගේ වර්ග පරම්පරාගත මිය පරලෝගිය සියලු සංසාරගත ඥාතීන් ඔබත් සිහිපත් කරගන්න බණහප ඔබ නමින් මිය පරලෝගිය සියලු ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහවහා සසර දුකින් අතමිදේවා කියල සාධු කියල පින්දේ. ඒ වගේම බණෑසූබ හැම දෙනාටමත් අදදායකත්තේ දරුව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ඔසද බුද්ධික රණවීර මහතා කුමාරී රණවීර මහත්මිය ඇතුළුවේ පවුලෙ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් කළම් ටෙලිවිෂන් මේ සඳහම් විකාශයේ සෑම සියලු දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාද ඔබ හැම දෙනාටම සැලසේවා. ගණහෙන හුස්මරැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනවා. ආකා සට්හා චිබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්හා චිබුම්මට්හා දේවානාගා මහිද්දිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුද්ධ